චක්කවාරේසු අග්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මම මේ දේශනාව මුල් කරගන්න මෙහෙම. මේ උදේ දේශනා කරපු දේශනාව සම්බන්ධ කරගෙන මේ සිතුවිලි නිසා අපි සංසාරයට ඇද බහන්නේ කොහොමද කියන එක. දැන් මේ මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා, මෙතන ඉන්න භික්ෂුණීන් වහන්සේලා, මෙතන ඉන්න උපාසක උපාසිකාවන්, තවත් කාම භෝගී මුත්තති. මේ සිව්වන පිරිසකම අද මෙතන වෙනකොට මේ සිතුවිලි ප්‍රශ්නයක් නේද? කියන්නේ ඔක්කොම කරබර ඔකොටම තියෙනවා. එතකොට මේක අසනීපියක්ද නැත්නම් දැන් අපි බුද්ධ ශාසනයට පැමිණිලා අපි බොහෝ කාලයක් විවිධ ආත්මවල අපි ඔක්කොම පැමිණිලා අපි බුද්ධ ශාසනයට ඇතුළු වුණාන් පස්සේ අපි දැනගත්ත රහසක් මේක. එහෙමද? අපි සියලු දෙනාම දැනගත්ත රහසක්. මමත් දන්නේ නැහැ. මම ආර්ය පරිශ්‍රණයට එන්න පෙර මේ උතුම් බුද්ධ මාර්ගයට එන්න පෙර සිතුවිලි ගැන මොනවත් ගැන දන්නේ නැහැ. වේදනාව තුල ආත්මය තියෙනවා කියලා හිතුවා. වේදනාව භුක්ති විඳා. භුක්ති විඳින්නේ නැද්ද? දේශයේ තුල ආත්මය තියෙනවා කියලා දේශයම ප්‍රතික්‍රියා කරන්න උත්සාහ කරේ නැද්ද? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගයෙන් සැනසීමක් තියෙනවා කියලා උත්සුකුණා. එතකොට මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්න ඕනේ නැද්ද මේ ගැන මේ රහස එළිදරව් කරගන්න? ඕනේ නැද්ද? එතකොට මනුෂ්‍ය ලෝකෙට පැමිණිලා බුද්ධ ශාසනයෙන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මොනවද? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අසුහාරදාහ සූත්‍ර තියෙනවා. 84000 සූත්‍ර තියෙනවා. මේ 84000 සූත්‍ර ඉගෙන ගන්නද බලාපොරොත්තු? එහෙමද බලාපොරොත්තු? කාගෙත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? කියන්නේ කයි කරවන්නේ නෑ නෑ. එහෙමනම් 84000 සූත්‍ර තියෙනවා. විනය පිටකය 84000 පොත මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, දීඝ නිකාය, මෙවැනි සූත්‍ර මේ වගේ 1 2 3 තියෙනවා නේ. පහක් තියෙනවා. මේ ටික ඉගෙන ගන්න ඕනේ. එමුන අපිට පුළුවන් මෙතෙන් ගෙනලා සූත්‍ර පිටකේ ඔක්කොම ගෙනලා මේ පින්වතුන්ට හදාරන්න. එහෙම බැරි කමක් නැහැ නේ අපිට. එවනේ. එතකොට අපි හැමෝටම අවශ්‍ය මනෝද්වාරයේ සංසිඳන්න නේද? අපි දන්නවද මෝඩකමේ මේ සිත අවිද්‍යාවෙන් ඇවිලිනවා කියලා? කියන්නේ අවිද්‍යාවෙන් තමන්ගේ මනෝද්වාරය ඇවිලිනවා කියලා දන්නවද?
දැන් නැද්ද කියන්නේ? වේදනාවෙන් ඇවිලෙනවා. තදී ගහෙන් බයෙන් කම්පණයෙන් ඇවිලෙනවා. ක්‍රෝධයෙන් වෛරයෙන් ඇවිලෙනවා. එතකොට මේ බාල මානසිකත්වය නැති කරන්න නේද බුද්ධ ශාසනය පිහිටලා තියෙන්නේ. මේකෙන් බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන්නේ බුදුන් වහන්සේ විවෘත කරන්නේ මෙන්න මේකෙන් සත්‍යයට කර්ම සිද්ධ වෙනවා කියලා. එහෙමද? සත්‍යයට කර්ම සිදු වෙන්නේ මොකෙන්ද? සත්‍යයට කර්ම සිදු වෙන්නේ මොකෙන්ද? ඉස්ලාම් පහෙන් විතර නෙවෙයි පිටුතුනි. මොකෙන්ද? වචනයෙන් කර්ම සිදු වෙනවා. ආය ක්‍රියාවෙන් කර්ම සිදු වෙනවා. අය මනෝද්වාරයෙන් කර්ම සිදු වෙනවා. තුන් දොරෙන් කර්ම සිදු වෙන සත්‍යයට. මේක බොහෝ කාලයක් ප්‍රතිසන්දෙන්න සිද්ධ වෙනවා කියලා බුද්ධ ශාසනය විවෘත කරනවා. එතකොට ප්‍රතිසන්දෙන්න නම් අනිවාර්යයෙන්ම මෙච්චර කාලයක් අපි ඉපදෙන්න සිද්ධ වෙනවා. දැන් මේ මුළු පින්වතුන්ටම ඉපදීම ආශාව තියනවද? ඔව් කියන්නේ. නැත්නම් මේ තව ටිකකින් මේ ගෙදරවල වලට යනවා මොකක් ආසාවෙන්ද? මොකක් ආසාවෙන්ද? ඒකල මෙහෙන් කියනවා බොරුවට අපිට කියනවා ඉපදීමට ආසාව නැති කියලා. ඇයි අපි තේරෙන්නේ නැහැ අපිට ආසාව නිසා අපි ඉපදෙන්න කැමතියි කියලා. අපේ බුදුන් වහන්සේ සුද්ධාවාසය ප්‍රතික්ෂේප කරනවා. සුද්ධාවාසය කියන්නේ මහා පාරිශුද්ධයක්. අනාගාමී උත්තමයන්න් වහන්සේලා වැජඹෙන ස්ථානයක්. එතකොට ආත්මයේ යම් තැනක නිර්මාණය වෙන තැනක් තියෙනවනම් ලෝකෙට පහළ අපේ බුදුන් වහන්සේ විවෘත කරන ඒකත් කිලිටක් කියලා. එතකොට මේ ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි කියන හතර අපි අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම මැරෙනවා. මැරෙනවද? හැම වෙලාවම නිර්වාණය ප්‍රාර්ථනා කරන ඇත්තෝ මරණාස්පතිය වැඩි යුතුයි. මැරෙන අපිට මැරෙන සත්වෝ ගැන කතා කරන්න දෙයක් තියෙනවා. මැරෙන අපිට මේ මැරෙන සත්‍යයන් ගැන ප්‍රකාශනය කරන්න දෙයක් තියෙනවා. ඇයි අපි මේ මැරෙන සත්‍යෝ ගැන එක විවිධ හැඟීම් ඇති කරන ප්‍රකාශනය කරන්නේ? ඇයි ඒ මොකක්ද හේතුව? මෝඩකම. ඒ නිසා අපි ප්‍රකාශනයෙන් අපිට කර්ම සිද්ධ වෙනවා. හිස් වචන පරුස වචන කේලා බොරු. මේ හතර නිසා අපිට කර්ම සිද්ධ වෙනවා. වරදව හැසිරිල්ල, සොරකම, පරපරන සිල්ල, සහ මෙර. මේ හතර නිසා සත්‍යයට කර්ම සිද්ධ වෙනවා. මනෝද්වාරය අපමාන සිතුවිලි නිසා මනෝ කර්ම සිද්ධ වෙනවා. මේ නිසා සංසාරේ ඇත බානවා. එතකොට මේ කර්ම පතේට මුල් වෙන්නේ තමන්ගේ මනෝද්වාරයයි. මේ කර්ම පතේට මුල් වෙන්නේ තමන්ගේ මනෝද්වාරයයි. මනස පිරිසුදු වෙද්දී මේ කර්ම පතේට භාජනය වෙන්නේ නැහැ. ඒකයි බුද්ධ දේශනාව කරන්නේ මනස පිරිසුදු කරන්න කියලා. ඕනම කෙනෙකුගේ ස්වභාවය මනගන්න නම් එයාගේ ගැටපැතුම් වලින් ප්‍රකාශන වලින් ක්‍රියාවෙන් මිනිස්සුගේ ස්වභාවය දැනගන්නට පුළුවන්. ඒ ප්‍රකාශනයි ක්‍රියාවයි සියලු දේම කියන්නේ අභ්‍යන්තරයේ සිටී තියෙන කිලිටි ස්වභාවය.
එතකොට තමන්ගේ හිත පිරිසුදු කරගත්තේ කා විසින්ද? තමන්ටමයි පුළුවන්. තමන්ගේ හිත පිරිසුදු කරන්න පුළුවන් තමන්ටමයි. 84000 සූත්‍රවල තියෙන්නේ සීල සමාධි ප්‍රඥාවයි. එතකොට අපි සිතින් අපි අනිවාර්යයෙන්ම සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් ආහාර ප්‍රතිවේක්ෂාව සතර සතිපට්ඨානය වඩනවා නම් අනිවාර්යයෙන්ම එතන කෝටියක් සංවර සීලෙ පිහිටෙනවා. ඒතකොට මේ පිළිගුතු පිළිගන්නේ ඉන්නේ මොකද්ද උපසම්පදාව? තමන්ගේ වචනේ වහලා තියෙනවා නම් වචනේ පිරිසිදු භාවයක් තියෙනවා නම් ක්‍රියාවේ පිරිසිදුකමක් තියෙනවා නම් මනෝද්වාරයේ සතර සතිපට්ඨානේ මනෝද්වාරයට පහර දෙනවා නම් ඉරියව් වල සිහිය පිහිටවනවා නම් ඉදුරන් සංවර නම් මීට වැඩි ලෝක සීලයක් තියෙනවා. අපේ අද තියෙනවද වෙන සීල? මීට වැඩි සීලයක් තියෙනවා මීට වැඩි සීල. ඒක මොකද්ද මේ මහාන උපසම්පදාව කියන්නේ? ඒක අපි පිළිගත්තේ මොකද්ද? යම් සීලක පිළිහිටනවා නම් සිත සමාහිත නම් විදුසුන් නොවන පහළ වෙනවා නම් ඉරියාපතකේ තියෙනවා නම් එතන කෝටිය සංවර සීලෙ පිළිහිටනවා. වචනෙන් අකුසල් වෙන්නේ නැහැ. ක්‍රියාවෙන් අකුසල් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ප්‍රසන්නයි. අසංවර නැහැ සංවරයි. මනෝද්වාරයෙන් සතර සතිපට්ඨානෙන් පාර වැදිලා තියෙනවා. එතකොට එතන පරිපූර්ණ සීලයක් මොකක්ද? සම්පූර්ණ වෙනවා. ඒකට අපිට ලබාගත හැකි අපි ක්‍රියාවේ යෙදුවේ වචනේ සංවරතාවය ක්‍රියාවේ සංවරතාවය. එතකොට මනෝද්වාරයට හිත පිරිසුදු කළ යුතුයි. ඉදුරන් සංවර කරගත යුතුයි. ඇයි හිත පිරිසුදු කරන්නේ? සිත පිරිසුදු දෙයක්. අපි හැමෝගෙම හිත මොකද්ද? පිරිසුදු දෙයක්. නමුත් හිත අපිරිසුදු වෙන්නේ මොන වගේද පින්වතුනි? සිතුවිලි වලින්. සිත අපිරිසුදු වෙන්නේ සිතුවිලි වලින්. එතකොට සිතයි සිතුවිලි. හිතයි කයයි. සිතයි සිතුවිලි. හිතයි කයයි. සැබදියා. ආයතන පහේ ආස්වාදය. අන්න සත්‍යය. හිතයි කයයි. සිතයි සිතුවිලි. හිතේ කල්යාණම මිත්‍රය කය. ආරක්ෂකයා. යැපෙන්න. හිත යැපෙන්නේ කායයෙන්. කය සම්බන්ධ කරන ඉඳුරන් පහෙන්. හිත යැපෙන්නේ කාගෙන්ද? ඉඳුරන් පහෙන්. ඉඳුරන් පහ සම්බන්ධ වෙලා තියෙන්නේ මොකේද? මොකේද? අහසේද? ඔය මූත්‍රා පිළිච්චි ආසූචි වලින් වැగిරිච්චි නහර වලින් හෙබිච්ච කයට. ඉඳුරන් පහ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට හිත යැපෙන්නේ මොකෙන්ද? හිත පවත්න්නේ මොකෙන්ද? ඉඳුරන් මේකෙන් තමයි හිතට ආහාර තියෙන්නේ. සිතුවිලි නිර්මාණයට ආහාර ලබන්නේ කොහෙන්ද? ඉඳුරන් පහෙන්. ගංගා පහ ප්‍රදේශ පහකින් ගලනවා. ගලන්නේ මහ මුහුදට.
මේ ගංගා පහෙන්ම විවිධාකාර ප්‍රදේශ වලින් ගංගා පහ ගැලුවට මහා සාගරයට වැටෙන්නේ වතුර වශයෙන්. ඒ වගේ ආයතන පහ ක්‍රියාත්මක වුණාට විවිධාකාරව සිතට නිර්මාණය වෙන්නේ සිතුවිලි වශයෙන්. මෙන්න මේ නිසා අපි සංසාරයටද බාරනවා. මේ නිසා අපි සංසාරයට ඇද බානවා. එතකොට මේ සිතුවිලි තියෙන තාක්කල් අභ්‍යන්තරේ සසර නිර්මාණය වෙනවා. මේක මැරෙන්නේ නැහැ පිටුතුනි. මේක කොච්චර නිදහස් වෙන්නේ නැහැ. විමුක්ති වෙන්නේ නැහැ. හිත විමුක්ති වෙන්න සිතුවිලි නිරුද්ධ වෙන්න ඕනේ. යමෙක්ගේ හිත සිතුවිලි නිරුද්ධ නම් ඒ උන්වහන්සේගේ සිත විමුක්තිගතයි. එතකොට අපි කාම මිත්‍යාචාරයෙන් කාම ආස්වාදයෙන් අපි එකතු කරන්නේ සිතුවිලි ගොඩක්. හීන බාලයෝ බුද්ධ වචනේ කියනවා ගම්මෝ පෘතුච්ඡනය. හීනයි බාලයි ගම්මම් පෘතුච්ඡනයි. කාම සුකල්ල යාන යෝගෝ හීනෝ. කාම සුකල්ල යාන යෝගියම හීනයි. හීනයි බාලයි. බාලයි පෘතුච්ඡනයි. අනත්ත් සංහිතෝ. කවදාකවත් මේකෙන් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඇස කැමති රූප කලාපයන් වලට. මන වඩවන රූප ලෝකේ පවතිනවා. කන කැමති නොයෙකුත් මන වඩවන ශබ්ද වලට. නාසය කැමති සුවඳවල් වලට. කය පහසයට කැමති. හිත කැමති හොඳ අරමුණුත් එක්ක යෙදෙන්න. රාගදි කෙලෙස් වලින් බර වෙච්ච හිත මේ ආයතන පහේ ආස්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. අපෑදිලිද? අපෑදිලි නම් අපෑදිලි කියන්නේ. රාගදි කෙලෙස් වලින් බර වෙච්ච අපේ හිත ආයතන පහේ ආස්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. ආයතන පහේ ආස්වාදයෙන් අපිට ලැබෙන්නේ සිතුවිලි සමූහයක්. ආස්වාදයේ ආයතන ටිකේ ආස්වාදයෙන් අපිට ලැබෙන්නේ සිතුවිලි සමූහයක්. සීමාවක් නැති දෙයක්. ඒක මනෝද්වාරයේ ගැඹිච්ච දෙයක්. විඥානයේ ඇතුළු වෙච්ච දෙයක්. මේක බැරෙන්නේ. එතකොට අපි විඥානය ගැන හොඳ සිහිය පවත්වා ගත යුතුයි. විඥාණයට මේ ඇතුල් කරනවද? නැත්තම් විඥානය නිරුද්ධ කරගන්නද? අඥානය ඥානවන්තයි කියලා කියනවා. අඥානය ලෝකේ හඳුනනවා. අඥානය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණු හඳුනනවා. හඳුනගෙන විදිනවා. විඳින සංසාරයට ඇද බැහැ. අඥානය ඥානයි කියලා හිතනවා විඥානය නිසා. හේතු විඥානය නිසාම නාම රූප පනවනවා. අපහැදිලිද? විඥානය නිසාම නාම රූප දෙක පනවනවා. හිතේ කායේ සැවදියාව ඇති කරන්නේ විඥානය. ආයතන පහ ක්‍රියාත්මක කරන්නේ මැදි වෙන්නේම විඥානය.
විඥානය නිසා ආයතන පහ ආස්වාදයට පත් කරන්න උත්සුක වෙන මූලික සිත උපදවනවා. අපේ මෝඩකමට මේ මද්දට අපි අහු වෙනවා. අපේ අඥානකමට මේ මද්දට අපි අහු වෙනවා. කාගේද මේ මද්ද? මේ මාර දේව පුත්‍රයාගේ. මේ මද්දට අහු වෙන නිසා මාරයි කියන්නේ ඉපදීමින් මැරෙමින් පවතින ශක්තියට. නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා. ඉපදෙන්න මුල් වෙන්නේ ආයතන පහමයි. එතකොට මේ ආස්වාදය ලබන්ට මහෝපකාරී විඥානයයි. විඥානය තමයි හඳුනවන්නේ. මේ මිනිස්සෙක්, මේ බල්ලෙක්, මේ සතෙක්, මේ අහවල් සද්ද, මේ රසය, මේ මාළු, මේ කිරි, මේ බිත්තර, මේ හරම් මස්, මේ කුකුල් මස් විවිධාකාර දිවට පෙන්වන රසයන්ට මදි වෙන්නේම විඥානය තමයි මේ හඳුන්වන්නේ. මේ දෙකට මැදි වෙනවා. හඳුනා ගන්න මුල් වෙන්නේ සංඥාව. හැබැයි මැදි වෙන්නේ විඥානය. විඥානය මැදි වෙලා මූලික සිතුවිලි පහේ පස්ස වේදනා සංඥා කියන සංඥා සිතුවිල්ලෙන් හඳුනා ගන්නවා. මේ ආවල්ලු මේ දිවට හම් වෙනකොටම සංඥා සිතුවිල්ලෙන් හඳුනනවා. වදිනකොට දකින්නකොටම සංඥාවෙන් හඳුනනවා. ඇහෙනකොටම සංඥාවෙන් හඳුනා ගන්නවා. සංඥාවෙන් හඳුනාගත්තා සංඛාරය කරනවා. හිතුවිලි ඇති කරනවා. හිතුවිලි ඇති කරලා විඥාණයට එකතු කරගන්නවා. මේ විඥාණයට එකතු කරගන්න තුලින් තමාගේ ආත්මයයි කියලා හිතනවා. ඉන්නවයි කියලා හිතනවා. කවද මේ මායාව කරන්නේ? විඥාණය මැදි වෙලා. අස රූප දෙකට කිසි දෙයක් කරන්න බෑ. විඥාණය මැදි වෙලා හිතක් උපදිනවා. උපදින හිතේ වේදනාව වෙනවා. වේදනාව නිසා සංඥාව ඇති වෙනවා. සංඥාව නිසා සංඛාරය ඇති වෙනවා. සංඛාරය නිසා විඥාණය එකතු කරගන්නවා. ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් ආයතන පහ ක්‍රියාත්මකෙන්ද අභ්‍යන්තර සිතුවිලි නිර්මාණය වෙනවා. මේ නිසා ඉපදෙන්න සිද්ධ වෙනවා. එතකොට කය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විතයි. කයේ දින වෙබිලෙන ස්වභාවය. පිත්තසෙම සැරව, මූත්‍රා, කෙලසොටු, කඳුළු, දහඩිය මෙවැනි දේයන් කය සමන්විතයි. පඨවි ධාතුවෙන් ඇට, දාත්, නිය, කේස්, ලොම්, හම රූප නිර්මාණයක් කරන පඨවි ධාතුව සම්බන්ධයි. ඒකෙන් රූපේ නිර්මාණය වෙලා පේනවා. දෙවෙනි කාරණා රූපේ පේනවා. එතකොට රූපේ පේන්න පඨවි ධාතුවේ මුල් වෙනවා. ඒ රූපස්කන්ධයේ තියෙන ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවය රූපය පවතෙන් පිළි තේජෝ ධාතුව අවශ්‍යයි. එතනින් ඊට වායෝ ධාතුව අවශ්‍යයි පවත්තන්න. ඒක කය කියලා කියනවා. මේ සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ශක්තියට කය කියනවා. එතකොට හිතට කය සම්බන්ධ කරන්න විඥානය. හිතයි කයයි සැබෑව ඇති කරගන්න විඥානය කයයි සිතයි නිර්මාණය කරන පුච්චිලෙක් නිර්මාණය වෙනවා. ඒකට කියනවා නාම රූප දෙක කියලා.
එතකොට සත්‍යයේ කය වැగిරෙන ස්වභාවයක් තියෙන දෙයක්, මරණයට පත් වෙන දෙයක්, මේක ලෙඩ වෙන දෙයක්, මේක ඉපදෙන්න මුල් වෙන දෙයක්. මොකද හිතට කොයි වෙලාවෙ කාවද්දලා තියෙනවා මේ කය මගේ කියලා. හැම වෙලාවෙම සංසාරේ කල්ප ගාන හිතට කාවද්දලා තියෙන්නේ මේ බොරු මිත්‍යා අදහස. මේකේ මහා ගැඹුරු වලවල් ගොඩකට අපි වැටුණා. මහා මොහොතේ වතුර තරම් කඳුළු හැලුවා. මේක ගෙනියා ගන්න ලෝකෙකට හාමත් කෑවා. මහා මොහොතේ වතුර තරම් කිරි බීවා ඉපදිලා. එළු කිරි, බලු කිරි, මිනිස්සු කිරි කිරි බීවා හැඬුවා. ලෝකයක් විතරට තිහා ප්‍රමාණයක් මල පහ කරා. බුදුන් වහන්සේ විවෘත කරලා පෙන්වනවා එක කල්පයකට ගිජ්ජ කූටේ විතර ඇට කූටු අතාරිනවා කියලා. මෙන්න කයේ ස්වභාවය. කය නිර්මාණය වෙන්න මුල් කරගන්න විඥාණය. විඥාණය ඇති කරගන්න මුල් වෙන්නේ සිතුවිලි ධාරාව උඩ. අවිද්‍යා සංඛාර. ඒකට මුල් වෙලා තියෙන සලආයතන ටික. ඇති කරගත්ත සිතුවිල්ල මැරෙන්නේ නැහැ සලආයතන හේතුවෙන්. ඒ නිසා විඥානයේ නාම රූප දෙක පළවගෙන නැවත සලආයතන ටික හම්බ වුණා අපිට. මොකක් කරගන්නද? මේ ලෝකේ ඉපදිලා මැරෙන්න. නැවත ඉපදෙන්න. බාලයෝ මේ සලආයතන ටික පිළිගත්තා. බාලයා සලආයතන ටිකේ ආස්වාදය පිළිගත්තා. නිට්ටයයි සුඛයි ආත්මය හැටියට. රස වින්දනේ නිට්ටය භාවය හේතුවා ආත්මය තුලින්. රස වින්දනේ සුඛයි කියලා හේතුවා. රස වින්දනේ ආත්මය කියලා හේතුවා. නිට්ටයයි සුඛයි ආත්මය කියලා රස වින්දනේ පිළිගත්තා. රස වින්දනේ තියෙන භයානකත්වය තේරිලා නැහැ. සැපයි කියන දේම දුකටපත් වුණා. අස රූපයට මොකුත් කරන්න බෑ. විඥානේ පහළලා ස්පර්ශ වුණා. ස්පර්ශල වේදනාව. වේදනාව සංඥාව සංඛාරය කරගත්තා. වේදනාව මුල් කර සංඛාරය කරගත්තා. වේදනාව ඇතුණ හඳුනාගත්ත සංඛාරය කරගත්තා. විඥාණයට මත කරගත්තා. මෝඩ අවිද්‍යාවෙන් පිළිච්ච සත්‍යයෝ කල්ප ගානක් මේ විඥාණය නිසා දුක් විඳිනවා. විඥාණය මේ ලෝකෙම හඳුරවනවා. විඥාණය මේ ලෝකෙම නිත්‍ය භාවය පෙන්නනවා. විඥාණය මැදි වෙලා සංඥාවෙන් හඳුරවලා සංඛාරය කරවලා නැවතත් විඥාණයටම ආහාර කරගන්නවා. අපි සියලු දෙනාම මේ මාර දැල්ලේ පැටලිලා. ගැලවීම හොයන්නම අමාරුයි. බුද්ධ ශාසනය ගැඹුරුයි. බුදුරු ලෝකෙට පහළ වෙලා මහා කරුණාවෙන් මේක විවෘත කරනවා. අපි සියලු දෙනාම හටගෙන තියෙන ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය. උන්වහන්සේ විවෘත කරපු උතුම් හඬයි මේ කියන්නේ. අපි මම්මුලා වෙලා මේ ලෝකේ කාම ආස්වාදයේ සිනා නැවත මේ ආස්වාදේ කරාම අපි සියලු දෙනා දුවනවා. නමුත් පින්වතුනි මේ මෝඩකමෙන් අපි ඔක්කොම මේ විදිහට දීවොත් විරුග්ගක් පස්සේ යනවා වගේ මායා දැල්ට නැවත අහු වෙන්න සිද්ධ වෙනවා.
මේකේ කොහෙවත් සීමාවක් නැහැ. රෞමක සීමාව හොයන්න එපා. රෞමක කොනක් නැහැ. කොන හොයාගන්නත් බෑ. මේකෙන් ගැලවෙන්න එකම අවස්ථාව මනුෂ්‍ය ලෝකේ. පොඩි කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ මේ කාලේ. අපි දීර්ඝ සසර දිහා බලනකොට අපි ජීවිත වෙන්නේ මේ හුස්ම ගන්න වෙලාවක නැති තරම. එච්චරක දීර්ඝයි අපේ සසර. එනකොට අපි මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්නේ මෙන්න මේ පුටි අවස්ථාව. මේ අවස්ථාවත් පැහැර හැරියොත් මහා දුක් විපාක වලට අපිට ලැබෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අවදි වෙන්න. මේ දුකේම වැටෙන්න එපා. Tamanta මේ කිසි දෙයක් ගෙනියන්න බෑ. Taman සීලමය සමාධියත් ප්‍රඥාවත් වැඩුවේ නැත්නම් වරක ප්‍රේතීක්කගේ පෙනී හිටියේ. ඒකට මොන සුදු වස්ත්‍ර හෝ කහ වස්ත්‍ර හෝ හරියන්නේ නැහැ පින්වතුනි. තමන් ප්‍රායෝගික පුහුණුවම කළ යුතුයි. කහ වස්ත්‍රයක් පැළඳුවා කියලා හෝ සුදු වස්ත්‍රයක් පැළඳුවා කියලා හෝ මේ සසර බැමි කැඩෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ වෙන්න බුද්ධ කියන ශ්‍රාවකයෝ වෙන්න නම් මගපල හතරක් දේශනා කරලා තියෙනවා. මේ මගපල 8ක් දේශනා කරලා තියෙනවා. මගපල 4ක් දේශනා කරලා තියෙනවා. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය. සකෘදාගාම මාර්ගයේ සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය. අරියත් මාර්ගයේ අරියත් ඵලය. අෂ්ටපුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ අටතික ලෝකේ නිර්මාණය වෙනවා. මේ උතුම් සතර සතිපට්ඨානය වැඩි නිසා පළවෙනි මාර්ගඵලස්තයාට පළවෙනි ඔටුන්න නිසා පළවෙනි අභිචේකය නිසා සතර මහා අවීචිය ප්‍රේත විෂය තිරිසන් යෝනි අතහැරෙනවා. කවදාකවත් මේ තැනට වැටෙන්නේ නැහැ. මොන පින් කරා මේ රත්න මේ පර්වතේ රත්තරන් කරා බුදු පිළිම ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් මේ පර්වතේ මැව්වා හැදුවා. මේ වෙලේ නම් වෙන්නේ නැති වෙයි පිටුතුනි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මූලික සංයෝජන තුන ප්‍රහීන කරන්න. කල් දවන්න එපා. මූලික සංයෝජන ප්‍රහීනයේදී තමන්ට මෙන්න මේ අවීචියත් ප්‍රේත විෂයත් ත්‍රිසං යෝනියත් අතාරින්න ශක්තිය හම්බ වෙනවා. හිත පවතින්නේ උඩට. දැන් මේකට ගන්න පියවර මොකක්ද? තමන් හරි පිරිසුදු සීලයක සමාදන් වෙන්න. ඇයි මේ බැමි කඩන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න? පේන්නේ නැති භයානක දුකක් තියෙනවා ලෝකේ. සත්‍ය ජාතිය උරුම වෙනවා. සත්‍යන්ත ජරාව උරුම වෙනවා. සත්‍යන්ත ව්‍යාධිය මරණය උරුම වෙනවා. නැවත ජාතිය උරුම වෙනවා. ජාතිය උරුම වෙච්ච ව්‍යාධිය උරුම වෙච්ච ජරාව උරුම වෙච්ච සත්‍යයට ශෝකය උරුම වෙනවා. පරිදේවියත් උරුම වෙනවා. දුක දුම්නසත් උරුම වෙනවා. මේකට මුල් වෙන්නේ තණ්හාවමයි. එතකොට අපි නැසිය යුත්තේ තණ්හාවයි දිට්ඨියයි මාන්නයමයි. මේ තුන් සංයෝජනේ නිසා සංසාරේ ගමනට සත්‍ය ප්‍රගුණ වෙනවා.
තණ්හාව පෝෂණය වෙන තැනකින් ආයතන පානිසාමයි. මූලික අවස්ථාවේදී තමා නිර්මාණයෙන් හිතේ කය බන්ධනී කැඩිය යුතුයි. ඒකට මුල් වෙන්න සීලයක් හිතේ සමාධියක් හිත පිරිසුදු කරලා පිරිසුදු වෙච්ච සිතකට යට තියෙන අර්ථය දැකිය යුතුයි. දැමිය යුතුයි. අපිරිසුදු වෙච්ච සිතකට බෑ දැනගන්න. නිවන වහන ආවරණ වෙච්චි ධර්මතා පහක් තියෙනවා. මේ නිවන ආවරණ වෙලා තියෙනවා. නිවන වැහිලා තියෙනවා. මේ ධර්මතා තිත කාමච්ඡන්දියෝමයි. ව්‍යාපාදයෝමයි. තීන මිද්‍යෝමයි. හිත විසිරිච්ච උද්දච්චයෝමයි. බුද්ධ ධම්ම සංඝ කරේ මේ දේශනාව පවාසක කරෝ. ධර්මයේ සැක වෙනවා. සැකෙන් අහන්න එපා මේක. මහා ශ්‍රද්ධාවෙන් අහන්න. ධර්මයේ සැකෙනකොට බුදුරුන් සැක වෙනවා. එතකොට මාර්ග උපදේශකයෝ සැක වෙනවා. අර පන්සලේම සංඝරත්නය සැක නැති වෙනවා. ඇයි මේ මම්මුලා වෙලා ඉන්න නිසා? එතකොට පළවෙනියෙන් අපි අනිවාර්යෙන්ම නීවරණ ධර්ම කාමච්ඡන්දෝ ව්‍යාපාදෝ තීන මිද්දෝ උද්ධච්චෝ විචිකිච්ඡාව යට කරගත යුතුයි. මේ යට කරගත්ත සිත නම් ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. මේ යට කරගත්ත සිතෙන් තමා කවුද කියන ගවේෂණය කළ යුතුයි. තමා මෙතනකල් දන්නේ නැහැ හිතේ කයේ සැබදියාව මොකද්ද කියන එක. හිතේ කියන්නේ තමා හිතාගෙන ඉන්නේ හිතයි කයයි එකක්වත් ආත්මය මේ තුල තියෙනවායි කියලා. පළවෙනියෙන් හිත දෙන විධානයට කය ක්‍රියා කරන එක සීමුත්‍යෙන් කල්පනා කළ යුතුයි. එතකොට කරන උපද්දන හිතත් නිරුද්ධ වෙනවා, ක්‍රියාකාරීත්වයෙන් නිරුද්ධ වෙනවා කියලා. සත්‍යයට ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ඒ ඊට ගන්න එක, ඉඳ ගන්න එක, නැගිටින එක, අවදි නැගිටින එක, සයනය කරන එක. මේ හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ හිතමයි. ඒක ක්‍රියාත්මක කරන්නේ කයයි. හිත දෙන විධානයට කය ගෝචර වෙනවා. කය ක්‍රියාවට ඇතුළු වෙනවා. එතකොට මුල්නේ ඉපදිලා කය ක්‍රියාකාරකම් ඉපදිලා නැසිලා යනවා. එහෙම ඉස්මිලා නැසිලා යනකොට මොන අනාගතයක්ද අපිට? මොන අනාගත බලාපොරොත්තුවක්ද අපිට? මේ මෝඩයා අනාගත බලාපොරොත්තු තුල රැඳෙනවා. මෙන්න මෙතෙන්දී අවදියෙන් දකින්නකොට හැම සංස්කාර ධර්මයක්ම ඊළඟට ඉපදීමේ මහා නැති වෙන ස්වභාවය දකින භාවනාවකට යොදවනවා. මේ ආයතන වල නාම රූප හට ගන්න බිඳින හැටි පෙන්නනවා. එතකොට තේරෙනවා නිස්ක්ලේශ වෙච්ච සිතකින් ගවේෂණය කළොත්, කිලිස් පරිත වෙච්ච සිතකින් මේ අහවලා, මේ දුව, මේ පුතා, මේ ගහ, මේ කොළේ, මේ මහත්තයා, මේ හාමුදුරුවෝ, එහෙම ගවේෂණයක් කරොත් මේ නාම රූප බලන්න බෑ පින්වතුනි. ප්‍රභාෂර වෙච්ච නිෂ්ක්‍රේජ වෙච්ච සිතකින් ගවේෂණය කරොත් පේනවා හැම රූපයක්ම ඉපදෙනවා, හැම හිතක්වත් ඉපදෙලා වහන් නැති වෙලා යනවා, හැම රූපයක්ම ඉපදෙලා නැති වෙලා යනවා කියලා. හැම ශබ්දයක් ඉපදෙලා බිඳලා යනවා, හැම හිතක් ඉපදෙලා බිඳලා යනවා, හැම ශබ්දයක් ඉපදෙලා බිඳලා යනවා කියලා තේරෙනවා. හැම ගන්ධයක් සමග හිතත් ඉපදෙලා බිඳලා යනවා, ගන්ධ රූපයක් ඉපදෙලා බිඳලා යනවා කියලා පේනවා. හිතත් ඉපදෙලා බිඳලා යනවා, ස්පර්ශය ඉපදෙලා බිඳලා යනවා කියලා පේනවා. වර්තමානයේ හිත නිමිති නැතුව ගවේෂණය කරොත් අභ්‍යන්තරේ හිතවිලි ඉපදෙලා බිඳලා යනවා පේනවා. එහෙම අමුසිතකට මේක ගවේෂණය කරන්න බෑ පිටුතුනි. ඒකයි සීලමය මුල් වෙච්චි පිරිසුදු වෙච්ච සමාධිය ඇති කරගත්ත ධානාංග 4කින් අභිභවා හිත පිරිසුදු කරගත්ත නිවන ආවරණය වෙන්න නොවන සිතක් නීවරණ නැති සිතකින් ගවේෂණය කරොත් අපිට මොහොතක් බුද්ධ ශාසනය දකින්න ශක්තිය හම්බ වෙනවා.
හිත මොහොතකට නැවතිනවා. සිතුවිලි වලින්. මේක පළවෙනි ආශ්චර්ය බුද්ධ ශාසනයේ. මෙන්න මේක තමයි පළවෙනි අභිෂේකය බුද්ධ ශාසනයේ. පළවෙනි උතුම් බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ නෑ මහාචාර්යවරු. බුද්ධ ශාසනයේ ඉන්න මහාචාර්යවරයාගේ පොඩිම මහාචාර්යවරයා තමයි මේ පළවෙනි අභිෂේකලාභියා. සෝතාපන්න. දෙවෙනි අභිෂේකයට අපි ගමන් කරන්න නම් අපි අභ්‍යන්තර පරීක්ෂණය කළ යුතුයි. අභ්‍යන්තරේ තමයි වේදනාව විඳින්නේ. වේදනාව නිසා තමයි තණ්හාව පෝෂණය වෙන්නේ. වෙන තැනකින් තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ. විඳුත් තණ්හාව පෝෂණය වෙනවා. දැක්කට යම් දෙයක් තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ පිටුතුනේ. ඇහුනට තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ. රසය දැනුනොත් තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ. රසය විඳුත් තණ්හාව පෝෂණය වෙනවා. ගඳ දැනුනට තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ. ගන්ධය විඳුත් තණ්හාව පෝෂණය වෙනවා. එතකොට තණ්හාව පෝෂණයට විදීම ඇති වෙන්නේ. වේදනා තුනකින් තත්ත්ව උපරිත වෙලා තියෙනවා. මුළු තුන් ලෝකෙම. එකක් සුඛාන්තය, එකක් දුක්ඛාන්තය, එකක් අදුක්ඛම සුඛාන්තය. අදුක්ඛම සුඛේ තණ්හාව නෑ, අවිද්‍යාව තියෙනවා. විදීමක් නැති හිත අවිවේකව ඇද සිතුවිලි තුල අවිද්‍යාව තියෙනවා. සුඛාන්තයයි දුක්ඛාන්තයයි නිසා තණ්හාව පෝෂණය වෙනවා. එතකොට මේ සුඛාන්තයේ දුක්ඛාන්තයට මුල් ලදින ආයතන පහ ක්‍රියාත්මක වෙන නිසා අපි සිහි බුද්ධියෙන් කල්පනා කරොත් අභ්‍යන්තරේමයි මේ වේදනාව ඇති වෙන්නේ. බාහිර ලෝකෙ නෙවෙයි. බාහිර ලෝකෙට වග කියන්න යන්න එපා. චෝදනා කරන්න යන්න එපා. තමන් පුච්චගත්ත වෙනකොට මෙහෙන් නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තරේමයි. එතකොට තමන්ගේ පිච්චෙන හිතට ඇවිලෙන හිතට පිළිසරණේ තියෙන බුද්ධ ශාසනයමයි. මේ සුඛාන්තයටයි දුක්ඛාන්තයටයි විඳින්න නම් මුල්ලා තියෙන ඇස නම් කන නම් නාසය නම් දිව නම් කය නම් හිත නම්. හරි රාග රූප නිමිත්තට. කන හරි රාගයි ශබ්ද නිමිත්තට. දිව හරි රාගයි රස නිමිත්තට. නාසය හරි රාගයි ගන්ධ නිමිත්තට. කය රාගයි ස්පර්ශයන්ට. හිත අරමුණු ධම්ම රූප වලට රාගයි යෙදෙන්න. එතකොට පින්වතුනි ආයතන පහ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා තමයි මේ කුණු වලේ අපි වැටෙන්නේ. මව් කුසීට ඇද බාන්නේ. මව් කුසීට ඇද බාන්නේ මේ ආයතන පහේ ආස්වාදය නිසා. මෙන්න මව් කුස බැහැර කරන්න දෙන ස්ථානය. එතකොට හැම දෙයක්ම ලෝකෙ ඉපදිලා බිඳිලා යනවා. රස රූපයන් ඉපදිලා බිඳිලා යනවා. ඉපදිලා බිඳිලා යන දෙයකට ඇයි අපි ආස්වාදේ විඳින්නේ? අපේ තියෙන සංසාර මෝඩකම නිසා. අපේ හිත දන්නේ අපිමයි. හිතේ තියෙන රගදි කෙලෙස් භාවය දැනෙන්නේ අපිටමයි, තමාටමයි. අනුන්ට නෙවෙයි. අපිට මොනවා හරි මීටරයක්වත් හයි කරන්න පුළුවන් නම් ඔන්න පෙනේ. කොච්චර දුරට මේක රතු කට්ටට යනවද මේවා වෙනවද කියන එක. තමාගේ හිතට දැනෙන්නේ තමාටමයි. මේ ආයතන හැම වෙලාවෙම සත්‍යෝ නිමිති ආස්වාදයේ යෙදෙනවා. රහත් උත්තමයන්න් වහන්සේලා අනිමිත්තේ යෙදෙනවා.
අනිමිත්ත ක්‍රියාත්මක කරනවා. උන්වහන්සේලා නිමිති කරන්නේ. උන්වහන්සේලා නිමිත්ත කරලා ආස්වාදයේ වෙන්නේ නැහැ. රූප නිමිත්ත ඇති කරන්නේ අනිමිත්තෙන් අතාරිනවා. රහත් උත්තමයන් වහන්සේලා ශබ්ද රූපේ අනිමිත්තෙන් දකිනවා. නිමිත්තකින් බැහැර වෙලා. ඒක අතිශයින් ගැඹුරක්. අපි සංසාරෙම පුරුදු කරේ ආයතන පහේ නිමිත්තමයි. ඇහෙනකොටම ඇහෙන ශබ්දෙට නිමිති කරනවා. දකිනකොටම දකින රූපෙට නිමිති කරලා ආස්වාදෙ විඳිනවා. අනිමිත්තෙන් ඇල්පිදලා බිදලා එන ස්වභාවය පේනවා. හැම රූප ශබ්ද ගන්ධ රස තොට්ටබ්බ අරමුණක්ම ඉපදෙන වහාම නැති වෙලා යන පේනවා. නිමිත්තකින් නිත්‍යයි සුඛයි ආත්මය නිර්මාණය වෙනවා. නිමිත්තෙන් නිත්‍යයි සුඛයි ආත්මය නිර්මාණය වෙනවා. මේ නිමිත්ත නිසාම සංස්කාර උපදිනවා අභ්‍යන්තරේ. ඒක කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. විඥානේ නිහිත වෙන නාම රූප පනව ගන්නවා. සලආයතන නැවත ඇති වෙනවා. සලආයතන නිසා ආස්වාදයේ විඳිනවා. සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හාවෙන් ඇති ගැනීම බය කම්පනය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ඇති වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ මේ සියලු දේ ඇති වෙනවා. ඇයි මේ ඇති වෙලා නැති වෙන දෙයක් ගැන යථාර්ථය දකින්න නැතුව විඳින්න ගිහිල්ලා වෙච්ච විපාකය මේ ටිකත් අල්ලගෙන දැන් අපි මොකද කරන්නේ මේ ටිකට? වේදනාවන් ගැන හොඳ සිහි බුද්ධිය පවත්වාගත යුතුයි. වේදනාව සිතිවිලි ඇති කරන සසාරට බානවා. නැවත පිරෙනවා මේක. අපි මෙතන කරේ පුරුවව. පුරවන තරම් පුරුවව. පුරවල ගෙවුවා. ඇයි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා පුරවපු දේ එකතු කරගත්ත දේ කල්ප ගණන් ගෙවුවා. වර්ග ප්‍රේතෙක් වුණා. කර්ම විඳිනවා. කර්ම කරන්නේ වර්ධ සත්‍යයක් වුණා. තිරසන් සතේ කර්ම විඳිනවා. කර්ම කරන්නේ වර්ග බලන්නේ වුණා. වර්ග නිරීටද බෑවා. නිරීට ගිහින් මොනෝ කරන්න වාක්කම්ම කරන්නේ? නිරීට ගිහින් කාය කම්ම කරන්නේ? නිරේට ගිහින් මනෝ කම්ම කරන්නේ කෑ ගහන්න විතරයි පුළුවන්. පිච්චි කෑ ගහන්න පුළුවන්. අම්මෝ අපෝ අයියෝ අපෝ කී කෑ ගහන්න පුළුවන් පිච්චෙන පිච්චිල්ලට. එතකොට මොකන්ද මේකට මෙන්න මේකයි හේතුව. මේක සිහි බුද්ධියෙන් පවත්තන්න. සූත්‍ර 84000 කියවුවත් මේ දේ නම් දකින්න බැරි වෙන්නේ. මේ මුළු 84000ම තියෙන්නේ මෙන්න මේ ටිකමයි. ඒ ඉන්න ඥාණය පාවිච්චි කරන්න හැමදේම ඉපදිලා බිඳලා යනවා. ඇති වෙන දේ හැමදේම නැති වෙලා යනවා. ඇයි අපි මේවට නිමිති කරන්නේ? ඇයි නිමිති ආස්වාදය ඇති කරන ආත්මය නිර්මාණය කරන්නේ? මේ භයානක සසර එච්චරකට භයානකයි. ඒකෙන් අපිට වෙන්නේ සිතුවිලි ගොඩක් ඉපදෙන එකයි. සිත පිළිබඳ හොඳ සිහිය පවත්වා ගන්න. හැම වෙලාවෙම ඉඳගෙන නිරුද්ධ කරන්න නෙවෙයි තියෙන්නේ. තමන්ගේ සිත පිළිපදින්න. මේ සිත කිසිම නිදහස් වෙන්නේ නැහැ. මේ සිත මහා දුකක්. කවදාකවත් මේ සිත සිතුවිලි වලින් නිදහස් වීමක් පේන්නේ නැහැ. එකක් වෙනකොට තව එකක්. ඒක නැති වෙනකොට තව එකක්. ඥානවන්තයෙක් සිත පිළිබඳ දකිනවනම් මෙන්න මෙහෙම පේන්නේ. මේක ඉවරයක් නෑ වැලක් වගේ. වැලක් වගේ යන ශක්තිය තුල අපිට අපි ගිනි වලල්ලක් අරගෙන කරකවුවොත් රවුමක් පේනවා.
ඇති රවුමක් නැහැ. ගිනි පෙල්ලක් කරන් රවුමක් කරවුවොත් අපිට රවුමක් පේනවා. රවුමක් තියනවද? රවුමක් නැහැ පින්වතුනි. වේග ධාරාව නිසා රවුමක් පේනවා. ඒ වගේ එකක් නැරෙන එකක් සම්පූර්ණ කරන සිතුවිලි නිසා ආත්මයක් පේනවා සිත තුළ. එකක් නැති වෙලා එකක් බින්දෙන වේග ධාරාව තියලා වේගය නිසා ආත්මයක් තියෙනවා කියලා සිත තුළ හිතෙනවා. නම් ඥානවන්තයෝ මේ සිත පිළිබඳිනවා. මේ සිත ඉපදිලා මැරලා යන සිතුවිලි ධාරා දකිනවා. දකිනකොට බුද්ධ ඥානය ඇති වෙනවා. ඒ ඉපදිලා මැරලා යන සිත තුලක ආත්මේ නැහැ කියලා ඥානය පහළ වෙනවා. මේක මැරෙන්නෙම නැහැ කියලා සිහිය පවත්තන. මේක මරන්නටම සිහිය පවත්තන. මේක නිසාම අගාධයකට අපි වැටෙනවා කියලා දකිනවා. මේ ඥානවන්තයාගේ විමුක්තිය සඳහා මේ රූපයේ අස්තිර භාවය දකිනවා. අනිච්ච භාවය දකිනවා. වේදනාවේ අස්තිර භාවයේ අනිච්ච භාවය දකිනවා. සංඥාව බොරුවක් කියලා දකිනවා. දැන් මම ළමයි, මම තරුණේ, මම මහල්ලේ. මෙවැනි මිත්‍යා අදහසක් අභ්‍යන්තරින් දිලිලන රූපේ නිමිත්තෙන් මට දැන් නොහැකි, මට හැකි. මේ රූපේ නිසාම ප්‍රකාශනය කරනවා. මේ රූපය අනිත්‍යමයි. මේක වැగిරෙන ස්වභාවයක් තියෙන දෙයක්. මේක ආපෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු වලින් සමන්විත වෙච්ච දෙයක්. මේ රූපය අනිත්‍යමයි. මේ රූපය දුකමයි. මේ රූපය තුල ආත්මයක් නැහැ පිටුතුනි. වේදනාව ඉපදීමේ මහා නැති වෙන දෙයක්. ඒ තුල ආත්මයක් නැහැ. තමයින සංඥාව, මනුලෝකේ ඉන්න සංඥාව හැඟීම අභ්‍යන්තරයේ තියෙන. ඒකත් අනිත්‍යමයි. සංඛාරය ඒකේ නිත්‍ය භාවයක් නෑ ලෝකේ. අනිත්‍යමයි. මේ දෙක පනවන ආයතන පහත් එක්ක පනවන විඥාණය අනිත්‍යමයි. අතීත උපාදානස්කන්ධයත් අනිත්‍යමයි. අතීතේ මම මෙහෙම වෙමි. අතීතේ මම මෙහෙම කරෙමි. අතීතේ මම මේ ආකාරයෙන් වෙමි. කියන මිත්‍ය හැඟීමක් තියෙනවා. ඒ අතීත රූපස්කන්ධයේ නිමිති භාවය, ස්ථීර භාවය. අතීත වේදනාවේ ස්ථීර භාවය. අතීත සංඥාවේ සංකාරේ විඥානයේ ස්ථීර භාවය. අතීතේ මම වෙමි. මම වූෙමි. මේ වගේ මිත්‍ය හැඟීමක් අතීත සංකල්පය තුල තියෙනවා. උපාදානස්කන්ධ. අනාගත රූපස්කන්ධයේ අනිච්ච භාවය දකිනවා. ඒ සංඥාවේ සංකාරයේ විඥානයේ අනිච්ච භාවය දකිනවා. මේ තමයි ඉන්න සංඥාවයි වේදනාවයි අතිශයින් මිත්‍යාවක් අතුනේ. අපි ලෝකෙට බැඳෙන දෙයක්. මේ නිසාම සංසාරේ ඉපදෙන්න සිද්ධ වෙනවා. මේ උපාදානස්කන්ධ පය අනිච්ච බලනකොට හිතේ තියෙන ඇති වෙන පෝෂණය වෙන සිතුවිලි ධාරා කොට අඩු වෙන්න පටන් ගන්නවා. හිත මිදින්න පටන් ගන්නවා. නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. මෙතනින් එහාට පින්වතුනි යම් දෙයක් නිමිති කරලා දකින්න දෙයක් නැහැ. ඈ නිමිතිප කරන රූප සංඥාව වලට. එතකොට චක්කුං අනත්තං රූපං අනත්තං. සෝතේ අනත්තමයි. සෝතේ තුල ආත්මය නැහැ. සද්දෝ ඉපදිලා බිඳලා යන ඒ තුල ආත්මයක් නැහැ. රසයේ තුල කොහෙද ඉපදිලා බිඳලා යන තැනක ආත්මය තියෙන්නේ. ඒක අනාත්මයි. දිවත් අනාත්මයි, රසයත් අනාත්මයි. තමාගේ කොහෙද දිව තියෙන්නේ? දිවේ තියෙන්නේ මස්ක දැල්ල. නහර වලින් පුංචි නහර වලින් එකතු වෙච්ච මස් කුලිය දිව කියන්නේ. ඕක අල්ලගෙන තමයි මේ රූප නිර්මාණය ඇති කරගන්නේ.
දිවත් රසය ජීව විඥානයේ ජීව සම්පස්සය පස්සිය තුල වේදනාව සංඥාව සංකාරය විඥානයක් නිර්මාණය කරගෙන සත්‍ය සංසාරයට ඇද බානවා. දිවට පුළුවන් රස දැනෙන්න විතරයි. ජීවයන් අනත්තං රසං අනත්තං කායෝ අනත්තා තොත්තබ්බෝ අනත්තා මනෝ අනත්තා ධම්මෝ අනත්තා චක්ඛුං අනත්තා රූපං අනත්තා ග්‍රහණං අනත්තා ගන්ධෝ අනත්තා සිය පවත්තන. මේ ලෝකෙ කිසි දෙයකට බැඳීම් හැදීම් ඇති කරගන්න දෙයක් නැහැ. ආයතන පහේ සීම පවත්තනවා. ඒ උතුමාණන් වහන්සේලා අතීතයේද අනාගතේ හෝ මේ වර්තමානයේ හෝ මේ සිය පවත්තන උත්තමයන්න් වහන්සේලා මේ අන්ධකාර සංසාරයෙන් නැවත නැවත ඉපදෙන සංසාරයෙන් තල ගහක කරටිය කැපුවා හා සමානව නැවත ඉපදීම නවත්තලා දානවා. මං හිතනවා මේ පින්වතුන්ට ඥානවන්තයන්ට කන් ඇසෙයි. ඥානවන්තයන්ට කන් ඇසෙයි. මේ උත්තරීතර ධර්මතාවය පිළි අරගෙන තමන් පුළුවන් තමන්ගේ ශක්තිය අනුව මේ අවබෝධය ඇති කරගනිත්වායි කියලා මගේ මේ දේශනාව මේ උතුම් බුද්ධ දේශනාව අවසන් කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. මොනවාද ප්‍රශ්න තියෙනවද? මේ හැමෝම මායාදලකින් අනාගත ඔක්කොම බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවාරි මේ මොහොතේ මොහොත අහගෙන දැනගන්න දෙයක්. ඒකට කාල දාලා ඊළඟ මාසෙත් ආපුවම වෙන ධර්මතාවයක් අහමු. එහෙම දෙයක් අපි තුල නැහැ පින්වතුනි. අද මේ අවස්ථාවේ තේරුම් ගන්න යම් දෙයක් තියෙනවා නම් ඉන් ඉදිරියට අපිට පුළුවන් තරම් වීර්යයක යොදවන කල් දාන එක තමයි අපේ මොකද්ද වැරද්ද තියෙන්නේ. අපි හිතනවා මේ අවස්ථාව ප්‍රයෝජනය ගන්න. පුප්පුසාති රජතුමා නේ බාහිර උත්තමයන්න් වහන්සේ මේ මේගොල්ලෝ මේ මොහොතේ ලෝකයේ අතරපු කොටස මං කියන්නේ ශාසනය අහලා මොකක්ද බාහිර උත්තමයන්න් වහන්සේ මොකද උනේ? හරකේ කරලා එතන ඉවරයි. පුප්පුසාති රජතුමා මොනවාද සිවුරු ගේන්නේ කියනවා. එහෙමනේ. සිවුරු ගේන්නේ කියලා. ගේන්න යන ගමන් මොකද? එතනම දෙන්නම හරියයි. නේද? ඒ වගේ අපේ ජීවිතවල අපිට එහෙම අංශ තියන්න බෑ, කාලයක් තියන්න බෑ. අපි ලෑස්ති වෙන්න ඕන හැම වෙලාවෙම මේ උතුම් මාර්ගය අවබෝධ කරගන්න මේ තලයේ අතාරින්න හැම වෙලාවෙම සිහිය පවත්වන්න ඕනේ. අපිට සිහිය පවත්වන්න අවකාශයක් නැහැ. මොකද බාලකාම මොකක් නිසාද? මොකක් නිසා සිහිය පවත්වන්න අවස්ථාවක් නැත්තේ? හෙට දවස ප්‍රාර්ථනා, අනිත් දවස ප්‍රාර්ථනා, ඊළඟ දවස ප්‍රාර්ථනා. එහෙමනේ. බලාපොරොත්තු. ඒකල දන්නේම නැතුව ආගර අම්මකින් ඇවිල්ලා පුතා එතන මෙතනයි. අවුරුදු 14යි පාත් කීයද? අවුරුදු 16ද? 16යි. ඉතින් අම්මා කොච්චර පුතාගේ බලාපොරොත්තු තියන්නේ යන්නේ? මේ දැන් මාසෙකට වැව ගාව බොහෝ ඉවරයි. වැව වහන්න දැස්සේ ඉවරයි. තාම අඬනවා ඒක තමයි. ආයි ගෙන්න ගන්න බැරි වෙයි. මොනවා ක්‍රමයක් නැද්ද? ක්‍රමයක් නැහැ නේද? ඉන්නකම් අපි නිත්‍ය භාවයෙන් අපි මේවා ඔක්කොම හිතනවා. එතකොට අපේ මරණය එහෙම මේ සිදුවීම වෙලාව දන්නේ නැහැ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? අහන්න
මම අවුරුදු 20ක් විතර කොටසක් තින්නම් මේක අපහම. එහෙමනේ. ප්‍රශ්නේ. ප්‍රශ්න නෑනේ. කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? මේ සද්ධම්ම කුණ්ඩලී සූත්‍රය අඬනවනේ මිනිස්සු. ඇයි අර මේ සිතේ නිරුද්ධත්වය දකින්නේ අපි කොහොමද කියන අහනවා. කාගෙන්ද අහන්නේ? බුදුන් වහන්සේගේ. කවුද යහන්නේ? ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලාට මහා ලොකු ප්‍රශ්නයක් මේක. ඇයි මේක නැත්තම් මේ ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණය සංසාරයට බයයි. අපි බයද නැද්ද? බයද නැද්ද? බයයි ඔක්කොම. බය නැහැ. ඇයි අපිට දරුවෝ ඉන්නවා ගෙදරද තියෙන අපි මොකටද බය වෙන්න තියෙන්නේ? ඇයි? එහෙම නේද? ඈ? අපිට සල්ලි ටිකක පොඩි ගහලා බැංකුවේ තියෙනවා. එහෙම. බයයිද නැද්ද සසරට? බය වෙන්න. බය ඇති කරගෙන ලෑස්ති වෙන්න. නැත්තම් නම් හරියන්නේ නැහැ. මේකට ඒකට ඉතින් දැන් ප්‍රඥාව පුරාන්ට අහන්න. එහෙම ලේසියෙන් මොකද්ද? එහෙම ලේසියෙන් මිනිස්සුන්ට යන්න පුළුවන්. මේක අහන්න කොච්චර අහන්න ඕනේ නැද්ද? ප්‍රඥාව ඕනේ නැද්ද? ප්‍රඥාව කීවෙනි පාරමිතාවද? ප්‍රඥා පාරමිතාව කීවෙනි පාරමිතාවද? අන්තිම පාරමිතාව. එමෙන්නේ ඔක්කොම පුරලා අන්තිමට අහලා අන්තිම පාරමිතාව පඤ්ඤා පාරමිතාව. ඒක තමයි ඔක්කොම ඇතුල් වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රමාණය කියන්න බෑ බුදුරෙන්ගේ. මහා බෝසත්වරයෙන්ගේ. එතකොට මේ අපි අසරණද නැද්ද මෙතෙන්ට? අපි අහන්න ඕනේ නැද්ද මේක? අහනකොට එච්චර ගරුත්වයෙන් අහන්න ඕනේ. ඒක ඉස්සරම අපි දන්නවද? ඉගෙන ගන්න ඕනේ. විනයක් ඉගෙන ගන්න ඕනේ. එහෙමනේ. ඉඳගත්ත නම් ධර්මශාලාවක ආයේ එළියට යන්නේ ඇතුල් වෙන්නේ නෑ. ඒක ඉඳගත්ත නම් ඉඳගෙන ශ්‍රවණය දෙන්න ඕනේ නැගිටිනකම්. එතකොට අපි මේ සද්ධර්මයේ අසන්න ඕන කොච්චරවත්. ඇයි අසන්න ඕනේ? අපේ මනස කොයි විදිහට පුරුදු වෙලා තියෙන්නේ? කොයි විදිහට? මොකටද පුරුදු වෙලා තියෙන්නේ? මේ ලෝකේ ආස්වාදයට, මේ ලෝකේ නිත්‍ය භාවයට, මේ ලෝකේ සුඛ භාවයට, මේ ලෝකේ ආත්මය තියෙනවා කියන මිත්‍යා මතයට කොච්චර මේ මිත්‍යා මතය පුරුදු කරලා තියෙනවද? අරටු පිටි මොකක්ද? අභ්‍යන්තරික ඇතුල් වෙලා නැද්ද? ඇතුල් වෙලා තියෙන්නේ. ඒ ඇතුල් වෙලා තියෙන මායා මිත්‍යා අදහස ඒක අනිත් පැත්තට පෙරලන්න දෙපා. ඒක අමාරු දෙයක්. ඒක අමාරු දෙයක්. බැරිද පුළුවන්? පුළුවන් කියන්න ඕනේ. පුළුවන් කොටසක් කියනවා. අනිත් කොටසට දෙයක් තියෙනවා. අහන්න එපා. පුළුවන් කොටස අතර පණිනවා. අනිත් කොටස අහන්න ඕනේ. ඒගොල්ලෝ කවදා හරි සතරේ මේ දේ අහන්න වෙනවද නැද්ද? අහන්න වෙනවා. එතකොට මේ දේශනා මේව කාගේ වද? මේ බුද්ධ දේශනා. එතකොට අපිට තේරෙන්නේ නැති අපි රාගයෙන් මොකක්ද? ඇතුල් වෙච්ච සත්‍යෝ. එනිසා මේ දේශනා තේරෙන්න නම් අපි මේ මඟට පිළිපුන් වෙලා පුහුණු මාලාවේ දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ අපිට? භික්ෂුන් වහන්සේලා ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා, උපාසක උපාසිකා විනයක් තියෙනවා, ගරු කරන ඒක ස්වභාවයක් තියෙනවා. නමුත් ඔක්කොටම මේ මඟ විවෘත වෙලා තියෙනවා. මේ කෙනෙකුට බෑ මේ කහ වස්ත්‍ර විතරයි, මේ සුදු වස්ත්‍රයට බෑ, සුදු වස්ත්‍රය විතරයි කාමභෝගී. එහෙම කියලා නේ බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. මහා ලෝක සත්‍යයට මහා අනුකම්පාවෙන් මේකෙන් ගැලවෙන්න කිව්වා. එහෙමනේ. ඉතින් මේ ගිහියේ ආවත් කමන්න පුළුවන් තරම් මේ උත්සාහය මේ කට්ටිය ඉදෙන්න ඕන. තමන් පුළුවන් විදියට මොකද මේ ගමන ඉදිරියෙන් යනවා. බුදුන් වහන්සේ කාලේ බමුණෙක් හිටියා. මේ බමුණා බුදුන් වහන්සේගේ නොයෙකු විදිහේ ප්‍රශ්න ඇහුවා. ඉතින් බුදුහාමුදුරුවෝ පුළුවන් ආකාරයෙන් මේ බමුණට උත්තර දුන්නා. ඊට පස්සේ මේ බමුණා මේක අතහැරලා සැකෙන්ම ගියා. මේ කියන දේ මොකද්ද?
මට විශ්වාස කරන්න නෑ සැකෙන්ම ගියා. බුදුහාමුදුරුවෝ මේ මනුස්ස දැකලා කියනවලු මොකද කියන්නේ? මේ උදාහරණයක් දෙනවා. මොකක් කියලා? මේ බල්ලට හොඳට කුකුල් මසු ඔක්කොමත් එක කණ්ඩ දුන්නට මේකත් අනුභව කරලා මීට වැඩි රසක් තියෙනවා කියලා අසුචි ගොඩක් තිබුණා ඒකටත් ඉව ගහලා බලනවා. එන්න උදාහරණය. ඉතින් ඒ වගේ මේ ලස්සන පාත් මාර්ගයක් තියෙන විවෘත වෙලා අපිට පුළුවන් විදිහේ මොකක්ද මේක ගෞරවාන්තව අවබෝධ කරගන්න තමයි අපි මේ අවස්ථාව තියෙන්නේ. ගෞතම සාසනයේ පැවැත්ම මොකද කියන්නේ? අවසාන. ඒ කියන්නේ ගෞතම බුදුන් වහන්සේ උන්වහන්සේ ලෝකෙට හිලිදරව් කරේ මේ අන්ධකාරයෙන් ගැලවෙන්න කියලා. එහෙමද? එතකොට මේ කාලේ මේ ගැලවීම මුවාවෙන් විවිධ දේවල් කරනවා. මේ ගැලවීමක් හොයන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ කාගේවත් වැරද්දක් නෙවෙයි මායя පුදුම බලවේගයකින් මේක වහගන්න. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි කියන්නේ තමන්ගේ සම්බෝධ ඥානය අනුව තේරුම් කරගෙන තමන්ට පුළුවන් දේ බැරි දේවල් වල ගැඹුරින් පණින්නේ නැතුව තමන් පුළුවන් විදියට උපදෙස් කරා මොකක්ද බැරි අයට මොකද කරන්න තියෙන්නේ? බැරි අයට මොකද කරන්න තියෙන්නේ? අහන්න තියෙන්නේ මොකද්ද කියන්නේ? මේ කියන දේ මොකක්ද? අහන්න තියෙන්නේ. එහෙම නේද? බැරි දේවල් අපිට පුළුවන් කියලා මේ මොකක්ද? ඒකේ පාපයක් වෙනවද නැද්ද? බැරි මහා ලොකු ගැඹුරු තමන් තේරුම් කරගෙන නොතේරෙන් තේරුම් කරගෙන හිටියා කිව්වොත් ඒ මොකද? තමන්ට පුළුවන් ඒකෙන් අපි පෝෂණය වෙන්නේ මොකද්ද? මොකද්ද පෝෂණය වෙන්නේ? මාන්නේ. අපි ඕ දන්නවා ඔක්කොම දන්නවා මොකද්ද? එදකන් දන්න පුළුවන් තරම් ඉඳගෙන තමන්ගේ හිත ගවේෂණය කරන්න පුළුවන් ඇට්ටියෝ. හැබැයි පිරිසුදුව මේක තවදුරටත් ගෙනියන්න පුළුවන් නම් ගෙනියන්න. කරපු දේ සාර්ථක වෙලා තියෙන පොඩි අපිට බෑ මේ බුදුවරු කරපු ලෝකේ කරපු දේවල් අපිට කරන්න පුළුවන්. ඒක දූවිල්ලක් හරි අපි කරා. නේද? එතන එහෙම දෙයක් වුණා. ඒක අපි ඔක්කොම එකතු වෙලා මේ අඳුරේ මොකක්ද? ගැලවෙන්න නම් මම වෙන මොනවද ගැටලු තියෙනවද?